ඒ තථාගතයන් වහන්සේ සවැත් නුවර වැඩවසන කාලේ ඒ වනාන්තරේ ඒ කූටාගාර ශාලාවේ සිට මේ ගිලන් හලට වඩිනවා. ඒ ගිලන් භික්ෂූන් බැහැ දකින්න ඒ අවස්ථාවේ බොහෝ ගිලන් වූ සිටි අසාධ්‍යව සිටි ගිලන් භික්ෂුවක් දැකලා තථාගතයන් වහන්සේ පැන වූ ආසනයේ වැඩ හිඳලා භික්ෂූන් නමතනවා. මේ අවස්ථාවේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ගිලන් අවස්ථාවේ සිටින කෙනෙක් කරුණු 5ක් හොඳින් මෙනෙහි කරනවා නම් ඒ විමුක්තියට ගමන් කොට ඒ සුවපත් භාවයට ගතත් සිතත් සුවපත් භාවයට සම්පූර්ණයෙන්ම පත් කරගන්න පුළුවන් වෙනවා. ආශ්‍රව නැසන්න පුළුවන් වෙනවා. සම්පූර්ණයෙන් කෙලෙස් දුරු කරගන්න පුළුවන් වෙනවා. මේ මොනවද මේ කාරණා 5? පළවෙනි කාරණාව තමයි මේ දෙතිස් කුණපේ සිහි කිරීම. පටික්කුල සංඥාව කියලා පෙන්නනවා. මේ කයේ අසුබය මෙනෙහි කිරීම. ඊළඟ කාරණාව තමයි මේ ආහාරයේ පටික්කුල සංඥාව කියන එක. මේ ආහාරයේ තිබෙන ඒ අසුබ ස්වභාවය, ඒ වමනයක් ලෙස ඒ ආහාරයේ තිබෙන මේ ආදීන ස්වභාවය මෙනෙහි කිරීම. ඊළඟ තුන්වෙනි කාරණාව තමයි සබ්බ ලෝකයේ අනබිරත සංඥාව වැඩිම. ඒ තමයි මේ සියලු ලෝකයේ කියලා කියන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි වල තිබෙනා වූ ඒ අභිරතිය, ඒවාට තිබෙනා වූ කැමැත්ත දුරු කිරීමේ සංඥාව වැඩිම. ඊළඟට හතරවෙනි කාරණාව තමයි සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන කාරණාව වැඩිම. මේ සියලු සංස්කාරයන්ගේ මේ සියලු සකස් කිරීම වල තිබෙනා වූ ඒ අට්ඨියති හරායති jigucchati ස්වභාවය, පෙළෙන ස්වභාවය, සකස් කිරීමේදී මහා පෙළීමක්. ඒ වගේම ඒ සකස් කිරීම මහා ලැජ්ජ සහගතයි. මේ දුක් සහගත සකස් කිරීම මහා ලැජ්ජ සහගතයි. ඒ වගේ මේ පිළිකුල් සහගත සකස් කිරීම ඒවා. ඊළඟට පස්වෙනි කාරණාව පෙන්නනවා මරණ සංඥාව. හොඳින් මරණානුස්සතිය වැඩිම. කොහොමද මරණානුස්සතිය වඩන්නේ? හුස්මක් අරගෙන ඊළඟ හුස්ම ගන්න අපි ජීවත් වෙන එකක් නැහැ. ඊළඟ මිය යන මොහොතේ අපි අසිහියෙන් ඒ සමුදය සංගමේ අවබෝධය පිළිබඳව තිබෙනා වූ දහම් මෙනෙහි කිරීම නොමැති අවස්ථාවක අපි මියෙහි ගියොත් තථාගතයන් වහන්සේ පෙන්වනවා මේ අසිහියෙන් මිය ගිය කෙනාට ඒ අත්වෙන ඉරණම පිළිබඳ එය යහපත් එකක් වෙන්නේ නැහැ. එහෙනම් යහපත් ආකාරයට මරණානුස්සතිය වඩන විට අපි දන්නවා අපි හැමෝටම මේ මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි කොයි වෙලාවෙ මේ මරණයට මුහුණ දෙයිද කියන එක අපි දන්නේ නැහැ. මේ මරණයට මුහුණ දෙන වෙලාවේ අපි සිත ධර්මයේ තුල නොතිබුණොත් මේ මරණය සුබදායක එකක් වෙන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා. එහෙනම් අපිට කොයිම හරි එක හුස්මක් හරි තියෙනවද මේ ධර්මයෙන් ඈත් වෙලා අපිට කටයුතු කරන්න. ඒ ආකාරයට අපි මරණානුස්සතිය, ඒ මරණයට බියවීම නෙවෙයි. අපි බියවිය යුත්තේ මරණ මොහොතේ අපේ සිත ධර්මයෙන් ඈත් වෙලා තියෙන එකටයි. එහෙනම් මෙන්න මේ කාරණා පහම මේ ධර්මයට අදාළ දේවල්. එහෙනම් මරණානුස්සතිය පිළිබඳව අවබෝධයෙන් නිරන්තරයෙන් අපි පවත්වනවා නම් අපේ සිත හැකිලෙන්නේ නැහැ. කුසීත බවට පත් වෙන්නේ නැහැ. තීන මිද්දේට අපේ ඒ අලස භාවයට පත් වෙන්නේ සිත. හැමතිස්සෙම අවදියෙන් සිටිනවා. කොයි වෙලාවෙ
තථාගතයන් වහන්සේ පෙන්වූ ආකාරයට මම කොයි වෙලාවෙ මරණයට මුහුණ දෙන්න මට සිද්ධ වෙයිද දන්නේ නැහැ. තථාගතයන් වහන්සේ පෙන්වූ ආකාරයට මම නිරන්තරයෙන් සිත ධර්මයේම පිහිටවා ගත යුතුයි. එහෙනම් මම මේ කයට ඇලෙන අවස්ථාවක් වුණොත් මේ මිය යන මොහොතේ මම කයට ඇලිලා හිටියොත් ඒක සුදුසු නැහැ. එහෙනම් මම හැම විටම මේ අසුබ සංඥා හොඳින් සිහියේ තබා ගත යුතුයි. දෙතිස් කුණපේ පිළිබඳව තමන්ට කොටස් 32ම අමතක වුණත් මේ ශරීරයේ හිස මුදුනියේ සිට පය දක්වා, මේ පතුල දක්වා තමන් දන්නා කොටස් ටික මෙනෙහි කරන්න පුළුවන්. බාහිරයේ සිට අභ්‍යන්තරයට. කෙස්ලොම් නියදත් සම්මස්නහර ආදී. මේ හැම කොටසකම ඒ තිබෙනා වූ ඒ අසුබ ස්වභාවය පිළිබඳව හොඳින් මෙනෙහි කරද්දී සිත මේ කයට ඇලෙන ස්වභාවයෙන් ඈත් වෙනවා. එවන් මොහොතක මේ මරණයට අපිට නොබියව මුහුණ දෙන්න පුළුවන් සිත ධර්මයේ තුලයි තියෙන්නේ. කයට ඇලී තිබෙන අවස්ථාවක අපි මිය ගියොත් ඒක ධර්මයේ තුල සිට මිය යාමක් නෙවෙයි. ඒ වගේ මේ ආහාරයට අපි ඇලිලා සිටින මොහොතක මිය ගියොත් ඒකත් සුබදායක මරණයක් වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ මරණයට මුහුණ දෙන්න නම් විශේෂයෙන්ම දැන් ගිලන් අවස්ථාවක නම් අපි මරණය අභියස සිටින්න පුළුවන්. කොහොම කිට් වෙලා සිටින්න පුළුවන්. මේ ගිලන් අවස්ථාවක එහෙනම් අපි මුදින් මේ ආහාර මේ පටික්කුල සංඥා ආහාරයට ඇලෙන ස්වභාවයෙන් වෙන් වෙන්නට අපිට මෙනෙහි කරන්න පුළුවන්. මේ ආහාරය අපිට මෙතනට මේ සකස් කරන්න කලින් ආහාරය උපදවා ගන්නට මේ නිෂ්පාදනයේ කොයිතරම් වෙහෙසක් දරනවද, කොයිතරම් පිළීමක්, කොයිතරම් දුකක් විඳිනවද ආහාරය ඒ ලිප තබන්නට කලින් ඒ වාජනයට පැමිණෙන්න කලින් ගොවියෝ කොයිතරම් දුක් විඳිනවද. ඒ වගේම ඒ ආහාරය මෙතනට ගේන්න ඒ වෙලෙන්ද ඒ වගේ මේ ප්‍රවාහණයට ආදි වශයෙන් ඒ සකස් කිරීම සඳහා කොච්චර දුක් විඳිනවද. ඊට පස්සේ මේක සකස් කරගන්න කොච්චර දුක් විඳිනවද. ඊට පස්සේ සකස් කරගත්ත එක අපි ආහාරය ගන්නවා. ඊට පස්සේ ආහාරය අපි දිරවන්න කොච්චර අපහසුතාවය විඳිනවද. ඒ ආහාර අරගෙන අපි කොච්චර අපි දිවෙන් ඇතුල් වෙනකොට මේක පිළිකුල් සහගතයි. අපි අතින් අල්ලනකොටම අනනකොටම මේක පිළිකුල් සහගත දෙයක්. අපි අනපු එකක් තව කෙනෙක්ට කන්න බෑ. අපිම අනපු එකක් අපිට ටික වෙලාවක් ගිහලා අපිට ගන්න බෑ. ඒ තරම් පිළිකුල්. මේ කය ස්පර්ශ වෙනකොටම ආහාරය පිළිකුල්. ඊට පස්සේ ආහාරය මුවේදී කෙල සමග මිශ්‍ර වෙලා තවත් පිළිකුල් සහගත වෙනවා. ආමාශයට එකතු වෙනකොට මේ කෙල මිශ්‍ර වෙලා, සෙම මිශ්‍ර වෙලා මේක තවත් අර බලුවමනයක් වගේ. එතකොට මේ වමනේ මේ දකින්නවත් කැමති නැහැ. වමනයක් ගැන අහන්නවත් කැමති නැහැ. ඒ කියන්නේ කනත් කැමති නැහැ. ඇහත් කැමති නැහැ. මේ වමනේ ගඳ ඉවසන්න බෑ. එහෙනම් නහය කැමතිත් නැහැ. වමනේ කවුරු හරි ආපහු මේ දිවෙන් ස්පර්ශ කරන්න කැමති නැහැ. දිව ගාලා බලන්න කැමති නැහැ. එහෙනම් දිවත් කැමති නැහැ. කවුරුත් අල්ලන්න කැමතිත් නැහැ. ගෑවුණු ඉක්මනට හොද ගන්න. කියන්නේ කයත් කැමති නැහැ. එහෙනම් මේ පහෙම අකමැති දේ මනසත් කැමති නැහැ. එහෙනම් මේ සියල්ලම අකමැති දෙයක් තමයි අපි මේ ඇතුළට දාගෙන මේ කුසියේ තියාගෙන මේක දිරවලා ඊට පස්සේ අසුචි බවට පත් වෙනවා. එතකොට පිට කරන්න අපහසුයෙන්. ඒ බල්ලෙකුට එහෙම මේ බඩ වේලෙන රෝගයක් හැදුනොත් ඔහු ඒ සතා මිය යනවා. මේ වගේ අවසාන කාලේ වෙනකොට සමහර වෙලාවට ඇඳේම පිට වෙනවා අසුචි. සමහර වෙලාවට බඩ වේලලා අසුචි පිට වෙන්නේ නැති ප්‍රශ්න තිබෙනවා. ඊට පස්සේ මේ අසුචි ඒ ආකාරයට පිට වුණාම සුද්ධ කරන්න අපි දුක් විඳිනවා. මේ ආදී වශයෙන් මේ ආහාරය කොච්චර ආදීනවත් තිබෙනවද? මේ ආහාරයට ඇලිලා තමයි අපි මේ ලෝකෙට ඇවිල්ලා මේ කය හදාගෙන මෙතෙක් දුකක් විඳින්නේ. කියා කරන්න වෙනවා.
ඒ ඉගෙන ගන්න රැකියාව කරන්න අපි ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒකට දුක් විඳිනවා. ඊට පස්සේ රැකියාවලදී අපි නොයෙකුත් උෂ්ණ පීඩා, සීතල, මැසි මදුරු කරදර වලට ලක් වෙනවා. රණ්ඩු සරුවල් ඇති කරගන්නවා. ඊට පස්සේ මේ ආහාරයේ රසයට ඇලිලා අපි මේ කය හදාගෙන ඒ කය පවත්වන්න අපිට ගෙවල් දොරවල් ආරක්ෂාවට මේ සොර සතුරන්ගෙන් ආරක්ෂාවට ඒව රකින්න වෙනවා. යාන වාහන භාවිතා කරන්න වෙනවා. ආදි වශයෙන් මහා ප්‍රශ්න ගොඩක මුලක් මේ ආහාරයට ඇලීම කියන එක. එහෙනම් ඒ ආකාරයට මේ ආහාරයේ තිබෙනා ඒ වගේම ආහාර ටිකක් අපි මේසයක් උඩ තියලා තිබ්බත් ඇඟට දාගත්තේ නැති වුණා. ඒක කුණු වෙලා යනකොට මේ තවත් පිළිකුල් සහගතයි. ඒ ආකාරයට මේ මෙතනදී මේ පටලව ගන්න සුදුසු නැහැ. මේ ආහාර ගන්න එපා කියන එක නෙවෙයි. ආහාරය අපි එතකොට නොඇලීමෙන් තමයි භාවිත කරන්නේ. කුමටද භාවිත කරන්නේ මේ කය පවත්වා ගැනීමට පමණයි. කුමටද අපි කය පවත්වන්නේ? ධර්මයේ ඇසුරු කරන්න, ධර්මයේ හැසිරෙන්න, මේ කෙලෙස් දුරු කළ සිත සම්පූර්ණ මේ කෙලෙස් වලින් ප්‍රහාණය සඳහා ඒ බ්‍රහ්මචර්යාවටයි අපි මේ ආහාරය භාවිතා කරන්නේ. රසයේ පිණිස, මදයේ පිණිස, තවත් අයත් එක්ක රණ්ඩු වෙන්න යන මේ ශක්තිය පිණිස, ආදි වශයෙන් මේ සෙල්ලම් කරන්න, ආදි වශයෙන් කාමයේ සඳහා නෙවෙයි අපි මේ ආහාරය භාවිතා කරන්නේ. අන්තිම මේ ඉතුරු වෙලා තියෙන මේ කෙලෙස් ඉවත් කරලා කෙසේ හෝ මේ මහා සංසාර උගුලෙන් ගැලවීම සඳහා මේ ආහාරය භාවිතා කරන්න කියලා හොඳට ආහාර ප්‍රතිවීක්ෂාව කරන්න උත්සාහ කරන්න. ඒ ආකාරයට ඒ සිත මිදෙනකොට, කයෙන් මිදෙනකොට, ඒ වගේම ආහාරයෙන් මිදෙනකොට අපි වැඩිම එල්ල තියෙන එකක්. ඒ මිදෙනකොට ඊළඟට මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතිවිලි ඔස්සේ දුවන්න පටන් ගන්නවා. මෙන්න මේකේ ආදීනව දැකලා, එකෙන් වෙන හානිය දැකලා මේ සියලු ලෝකෙන් සිත මුදවා ගැනීමේ සංඥාව වඩනවා. ඒ වගේම මේ කායක් හදාගෙන අපි කායක් හදාගන්න මූලික වෙන පාණාතිපාතය, අදත්තා දානේ, කාමයේ වර්ධවා හැසිරීම කියන මේ ඕලාරික මේ කයෙන් සිදුවන අකුසලයෙන් වෙන් අපි අදිෂ්ඨාන කරනවා. ඒවා පිළීම් සහගත. ඒවා කරලා තමයි අපි මේ කය හදාගෙන මේ පෙලෙන්නේ. පීඩාවට පත් වෙලා ඉන්නේ. එහෙනම් අට්ටි ඇති. එහෙනම් මේ ඕලාරික මේ කාය සංස්කාරයන්, කය සකස් කර ගැනීමේ ක්‍රියාවලීන් වල ආදීනවේ දකින්න. ඒ වගේම අපි මේ මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප කියන වචනෙන් සිදුවෙන මේ වචන සකස් කිරීම නිසා අපි මේ අකුසල් සිද්ධ කරගෙන තවත් දුක් විඳිනවා. මහා ලැජ්ජ සහගතයි ඒක. ඒ ලැජ්ජ සහගත ඒ හරහා ඇති ස්වභාවය මේ වචී සංස්කාරවල තියෙන. ඒ ලැජ්ජ සහගත ස්වභාවය මේවා කරන්න සුදුසුද? මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප කරන එක ලැජ්ජ සහගත දෙයක් නේද කියන කාරණා හොඳින් විමසලා ඒවෙන් වෙන්න අදිෂ්ඨාන කරනවා. ඊළඟට මේ සිතින් මේ සකස් කරන දේවල්, වේදනා සංඥා සකස් කරමින් මේ ලෝකයේ සුභයි සුඛයි කියලා අරගෙන මේ සංසාරේ සැරිසරන එක මේ හිතින් කරන සකස් කිරීම සුදුසුයිද? ඒක මහා පිළිකුල් සහගත දෙයක් නේද? නැවත නැවත අටවෙනි ධ්‍යාන තලිනුත් පිරිහිලා කොච්චර මේ සකස් කිරීම කරත් සිතින් ආපහු නිරේ තිරිසන් ලෝකෙට වැටෙනවා. එහෙනම් මේක මහා පිළිකුල් සහගතයි නේද? එවැනි දෙයක්වත් අපි සුභයි සුඛයි කියලා අරගෙන මේ සංසාරේ සැරිසරන්නේ. ඒ ආකාරයට අට්ඨියති, හරායති, jigucchati ආකාරයට මේ පිළීම් සහගත, ලැජ්ජ සහගත, පිළිකුල් සහගත දේවල් නේද මේ සියලුම සකස් කිරීම. මේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන මේ සියලු සකස් කිරීම මේ ආකාරයේ නොඇලිය යුතු දේවල් නේද කියලා සිත සම්පූර්ණයෙන්ම මුදවලා නිවනේම සිත පිහිටවනවා. මරණානුස්සතිය මේ හැම විටම පවත්නවා. මෙන්න මේ ආකාරයට මේ කාරණා පහ නිරන්තරයෙන් මෙනෙහි කරනවා නම් ඒ ප්‍රඥා විමුක්තිය, චේතෝ විමුක්තිය,
ඒ විමුක්තියෙන් හරහා නිවන කරාම යන්නට සියලු ආශ්‍රවයන් නසන්නට හැකියාව ලැබෙනවා.